හොඳයි. හැමෝම හරියට සූදානම් වෙන්න පාඩමට. present perfect tense එක පිළිබඳ තව දුරටත් අපි සාකච්ඡා කරනවා භාවිතා කරන විශේෂ තැන්. මතකයි නේද present simple present tense එක අපි භාවිතා කරපු තැන් ගොඩක් කතා කරා. ඒ වගේ present perfect tense එකත් භාවිතා කරන තව විශේෂ තැන් තියෙනවා. හරි නේද? ඔන්න ඔතන වාක්‍යයක් තියෙනවා බලන්න. He has lived in Japan for 5 years. එම් තියනවා නේද පුතා? He has lived in Japan for 5 years. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වට වඩා වෙනස් තැනක් තමයි මේ. present perfect tense එක භාවිතා කරනවා කියලා කිව්වේ අතීතයේ කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලය වර්තමානයේ පෙනෙන්නට හෝ දැනෙන්නට ඇති මොහොතක එම ක්‍රියාව ගැන ප්‍රකාශ කිරීම සඳහා එසේත් නැත්නම් මම කිව්වා කරලා තියෙන ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීම සඳහා simple present perfect tense එක භාවිතා කරනවා කියලා. ඊට අමතරව භාවිතා කරන අවස්ථාවක් තියෙනවා ඒ තමයි අපි කාලයක් තිස්සේ කරන ක්‍රියාවන් ගැන කියන්නේ. අපි කාලයක් තිස්සේ කරන ක්‍රියාවන් ගැන කියන්නේ. හරි නේද? ක්‍රියාව අතීතයේ ආරම්භ කරලා වර්තමානයේ ඒ ක්‍රියාව දිගට සිද්ධ වෙනවා නම් ආන්න එවැනි ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීම සඳහා present perfect tense එක භාවිතා කරනවා. එහිදී විශේෂයක් තියෙනවා. එම ක්‍රියාව කරනු ලබන කාල පරිච්ඡේදය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. හරි නේද? දැන් මෙන්න මෙතන වාක්‍යයක් තියෙනවා. He has lived in Japan for 5 years කියලා. මොකද්ද මේ for 5 years කියලා කියන්නේ? අවුරුදු 5ක් තිස්සේ. හරි නේද? අවුරුදු 5ක් තිස්සේ. දැන් අපි මේක අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ක්‍රමයට පරිවර්තනය කරලා බලමු. lived කියන්නේ ජීවත් වෙලා, has lived කියන්නේ ජීවත් වෙලා තියෙනවා. හරිනේ පුතා? එවනේ අපි ඉගෙන ගත්තේ live ජීවත් වෙනවා, lived ජීවත් වුණා, ජීවත් වෙලා. දැන් ජීවත් වෙලා තියෙනවා has lived නේ. he has lived in Japan. එහෙනම් මේකේ තේරුම මොකද්ද? He has lived ඔහු ජීවත් වෙලා තියෙනවා in Japan ජපානයේ for 5 years අවුරුදු 5ක් තිස්සේ. දැන් එහෙම පරිවර්තනයකට එනකොට මට කියන්න ඔබට අදහස් වෙන්නේ ඔහු අවුරුදු 5ක් තිස්සේ ජපානයේ ජීවත් වෙලා තියෙනවා කියනකොට අදහස් වෙන්නේ මීට පෙර ජීවත් වෙලා තියෙනවා කියන එකක්ද දැනටත් ජීවත් වෙනවා කියන එකක්ද? මට උත්තරයක් දෙන්න මම කැමති කෙනෙක්. මීට පෙර ඉඳලා තියෙනවා කියන්නේ මීට කලින් ජීවත් වෙලා ඔව් මීට කලින් ජීවත් වෙලා තියෙනවා වගේ හැඟීමක් තමයි එන්නේ නේද? ඒක හැමෝටම තේරෙනවද? හැබැයි present perfect tense එක භාවිතා කරන්නේ මේ විශේෂ අවස්ථාව භාවිතා කරන්නේ අතීතේ ක්‍රියාව ආරම්භ කරලා තියෙනවා වර්තමානයේ ක්‍රියාව සිද්ධ වෙනවා. මීට පෙර කතාවක් නෙවෙයි. හරි නේද? එහෙමනම් ඒ ඉංග්‍රීසියෙන් මේ විදිහට ආවට මේක අපි ඒ අදහසට අනුව පරිවර්තනය ගන්නකොට මෙන්න මෙහෙම හදා ගන්න වෙනවා. He has lived in Japan for 5 years. අවුරුදු 5ක් තිස්සේ ඔහු ජපානයේ ජීවත් වෙනවා. දැන් මෙතන word to word translation එකක් අරගෙන බෑ. word to word කියන්නේ වචනයෙන් වචනේ පරිවර්තනයක් කරලා බෑ දැන්. වචනයෙන් වචනේ පරිවර්තනය අර මුලින් කරා හරි. දැන් බෑ මෙතනදී. මෙතන මම මෙහෙම ගත්තානේ lived ජීවත් වෙලා has තියෙනවා has lived ජීවත් වෙලා තියෙනවා ඕන්න ඒ වචනයෙන් වචනේ විදිහට පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි මෙන්න මෙතෙන් එනකොට ඒ පරිවර්තනයේ වැරදි. එහෙනම් අපි
he has lived in Japan for 5 years කියලා ඉංග්‍රීසියෙන් එහෙම කියනකොට ඒ කියන අදහසට අනුව අපි සිංහල වාක්‍ය වෙනස් කරගන්න ඕන. එයින් අදහස් කරන්නේ මොකක්ද එහෙනම්? ඔහු අවුරුදු 5ක් තිස්සේ ජපානයේ ජීවත් වෙනවා කියන එකයි. මම ඔය කිව්ව කාරණේ පැහැදිලිද? සර් ඒක ආපහු පාරක් කියන්නේ සර් කැඩි කැඩි ඇහුනේ. දැන් present perfect tense එක භාවිතා කරන තවත් විශේෂ අවස්ථාවක් මේ තියෙනවා. මොකද අතීතේ ක්‍රියාව ආරම්භ කළා වර්තමානයේ එම ක්‍රියාව දිගට සිද්ධ වෙනවා නම් එම ක්‍රියාව ගැන කියන්න අපි present perfect tense එක භාවිතා කරනවා. හැබැයි එහිදී එම ක්‍රියාව සිද්ධ වුණ කාල පරිච්ඡේදය කාලය කියන්න බෑ. දැන් කාල පරිච්ඡේදය කියන්නේ දැන් ලොකු කාලයක් තිස්සේ කරපු ලොකු හෝ පොඩි හෝ කාලයක් තිස්සේ කරපු එකක් නිසා. එනිසා එම ක්‍රියාව කරන ලද කාල පරිච්ඡේදය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. හරි නේද? එහෙනම් මෙන්න මේ වාක්‍යය he has lived in Japan for 5 years කියන වාක්‍යය අපි word to word පරිවර්තනයක් කළොත් has lived මම කලින් කියලා දුන්නේ ජීවත් වෙලා තියෙනවා. he has lived in Japan ඔහු ජපානයේ ජීවත් වෙලා තියෙනවා for 5 years අවුරුදු 5ක් තිස්සේ. එතකොට එයින් අදහස් වෙන්නේ දැන් අපි ඒ විදිහට සිංහල වාක්‍ය ගත්තොත් එමෙයින් අදහස් වෙන්නේ මොකද්ද? මීට පෙර ජීවත් වෙලා හිටියා කියන අදහසක් ජපාන. හරිද? අවුරුදු 5 තිස්සේ ජපානයේ ජීවත් වෙලා තියෙනවා. දැන් මීට පෙර ජීවත් වුණා කියන කතාවක් තමයි එයින් අදහස් වෙන්නේ. එතකොට අර මූලික හරය ගත්තොත් ඒ කියන්නේ present perfect tense එක භාවිතා කරන නිවැරදිම ක්‍රමය ගත්තොත් ඔන්න ඔතනදි වරදිනවා. මොකද්ද? ඉංග්‍රීසියට අනුව මේ කියන්නේ මොකද්ද? මීට අවුරුදු 5කට කලින් ජපානයේ ජීවත් වෙන්න ගිහිල්ලා තියෙනවා. තාමත් එහෙ ජීවත් වෙනවා. හරි නේද? මේක කියවෙන්නේ. එතකොට අපි අර විදිහට පරිවර්තනය කරගත්තොත් තාම ජීවත් වෙනවා කියලා කතාවක් නැහැ. අන්න ඒ නිසා මෙවැනි වාක්‍යයන් අපි පරිවර්තනය කරගන්න ඕනේ. has lived කියන්නේ ජීවත් වෙලා තියෙනවා කියලා නෙවෙයි ජීවත් වෙනවා කියලා. එතකොට ගැටලුව ඉවරයි. හරි නේද? එහෙනම් he has lived in Japan ඔහු ජපානයේ ජීවත් වෙනවා for 5 years අවුරුදු 5ක් තිස්සේ. දෙවන්න පැහැදිලිද? ඔව් සර්. හැමෝටම ඔන්න මෙතනදී මතක තියාගන්න ඕන භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කරනකොට භාෂාවේ අදහස පරිවර්තනය කරනවා මිසක් word to word පරිවර්තනයක් කරන්න බෑ. කළොත් වරදිනවා බොහෝ තැන්වල. ඒකට හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ. හරිනේ? he has lived in Japan for 5 years. කවුරු හරි present perfect tense එක මෙන්න මෙවැනි අර්ථයක් දෙන්න. මොකද අතීතේ පටන් අරන් වර්තමානයේත් ඒක දිගට සිද්ධ වෙනවා නම් එවැනි අදහසක් දෙන්න present perfect tense එකක් භාවිතා කරනවා කියන එක present perfect tense එක භාවිතා කරනවා කියලා දන්නේ නැති කෙනෙක් මේක අනිවාර්යයෙන්ම පරිවර්තනය කරන්නේ කොහොමද? ඔහු අවුරුදු 5ක් තිස්සේ ජපානයේ ජීවත් වෙලා තියෙනවා කියලා. එතකොට අදහස සම්පූර්ණයෙන් වෙනස් වුණා නේද පුතා? පැහැදිලි නේද? දැන් බුදුහාඳුරන්ගේ කාලේ බුදුහාඳුරන්ගෙන් අහනවා බුදුහාඳුරෝ දේශනා කරපු දහම වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්නද කියලා. බුදුහාඳුරෝ ඒක කිසිසේත්ම කරන්න එපා කියලා කියනවා. හරි නේද? ඒක කිසිසේත්ම කරන්න එපා කියනවා. ඇයි එහෙම කළොත් කියන දේ වරදින නිසා. ඒතර බුදුහාඳුරෝ ධර්ම දේශනා කරලා තියෙන්නේ මාගදී භාෂාව. මාගදී භාෂාව කියන්නේ මේ ලෝකෙට බිහිවන සෑම බුදුවරයෙක්ම ධර්ම දේශනා කරන ධර්මයේ දේශනා කරන භාෂාව තමයි මාගදී භාෂාව.
මාගදී භාෂාව තමයි වෙනස් නොවන භාෂාව. ඕනෑම භාෂාවක් කියන්නේ ව්‍යවහාරයේ තියෙන ඕනෑම භාෂාවක් පුතා කාලෙන් කාලට වෙනස් වෙනවා. හැබැයි මාගදී භාෂාව වෙනස් වෙන්නේ නැහැ. එදා බුදුහාඳුරෝ කියපු වචනම තමයි තාමත් මේ කියන්නේ. මාගදී භාෂාව කියන්නේ ඔයගොල්ලෝ දන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මාගදී භාෂාව. ඒක ඔයගොල්ලන්ට මතක් වෙයි මාගදී භාෂාව නෙවෙයි ඒ මොකද්ද මේ පාලි භාෂාවනේ කියන්නේ. මම ඒක ගැන පස්සේ වෙලා කියන්නගේ මොකද්ද කියලා ඒක පාලි බවට පත් වුණේ කොහොමද කියන එක. දැන් ඔය මාගදී භාෂාව කියන කාරණේ මම තියාගන්න. මාගදී භාෂාවෙන් තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිපිටකය ලියනවා. නේ? ඊට පසු කාලේ බුදුහාඳුරෝ කිව්වේ ගන්තාරූඪ කරන්නවත් එපා කියලා. මොකද දහම කටපාඩම් කරගෙන කටපාඩමින් යන්න ඕන පරම්පරාවෙන් පරම්පරාවට. එතකොට දහම වෙනස් වෙන්නේ නැහැ. පාඩම් කරගන්න දේ ඒ විදිහට මීලා එක්කනට පාඩම් කරවලා දෙන්න. ඒ නිසා මාගදී භාෂාවට අකුරු නැහැ. තියෙන්නේ මොනවාද? ශබ්ද සංඥා විතරයි. හරි ශබ්ද සංඥා විතරයි තියෙන්නේ අකුරු නැහැ. හරි නේද? එතකොට කටපාඩම් කරගෙන ආවේවා රහතන් වහන්සේලාට සිද්ධ වෙනවා පුතා ලියන්නේවා ලිඛිතව හරිගස්සන්න සිද්ධ වෙනවා. ඇයි ලියන්න සිද්ධ වෙන්නේ? මා විශාල නියගයක් අපේ රටේ එනවා මෙම ඉතිහාසය කියලා කොළගම්බ රජුගේ කාලේ. ආන්න එතකොට රටේ මිනිස්සුත් මැරෙනවා රහතුන් වහන්සේලා පිරිනිවන් පාමින් යන්න පටන් ගන්නවා. අන්න ඒ හින්දා මේ දහම රැකෙන්න ඕන නිසා දහම ලියනවා. ඒ ලිව් එක තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ ලිව්වේ මොනවාද? අර කටපාඩම් කරගත්ත ඒවා ඒ වචනම අපේ හෙළ අකුරු වලින් ලියනවා. හෙළ අකුරු කියනවා සිංහල අකුරු. අපේ සිංහල අකුරු ඉස්සර තිබුණ අකුරු ඒ ශබ්දේ එහෙම. කියන්නේ බුද්ධං කියලා අපි ලියන්න වෙන වචන නැහැනේ. බුයන්නයි සිංහල අකුරුනේ පාවිච්චි කරලා තියෙන්නේ නේද? එන මාගදී භාෂාවට අකුරු නැහැ. ඒ නිසා අර රහතන් වහන්සේලා මොකද කරන්නේ? ඒක ඒ විදිහටම ඒ ශබ්දේ ඒ විදිහටම ලියනවා. ශබ්ද වෙනස් කරේ නැහැ. හරි නේද? කෙනෙක් පැහැදිලි කරනකොට හොඳට. ශබ්ද එහෙම ලියලා තියෙන්නේ. ඊට පසු කාලෙම මොකද වෙන්නේ? ආන්න අර ශබ්ද සිංහලයට පරිවර්තනය කරනවා. දැන් හිතලා බලන්න රහතන් වහන්සේ නමක් රහතුන් වහන්සේලා පිරිසක් ලිව්ව පොතක් නිකම් මේ අඩුතරමේ සෝවාන්වත් නොවුන පෘථග්ජන ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මිනිස්සෙක් හරි පරිවර්තනය කරොත් මොනවා වේද කියලා හිතලා බලන්න. අදහස එහෙම පරිවර්තනය කරන්න පුළුවන්. හරිනේ දැන් කියන එක තේරෙනව නේද ඔයගොල්ලන්ට? අන්න ඒකයි පරිවර්තනයන් වැරදි කියන්නේ. ඒක ලොකු අපරාධයක්. කවුරු හරි පරිවර්තනය කරලා තියෙනවා නම් ඒක ලොකු අපරාධයක්. ඒකෙන් තමයි අර නිවන් මාර්ගය වැහෙන්නේ. කිව් එක නෙවෙයි වෙනත් එකක්. ඕනම් හදු උදාහරණයක් ගන්න පුළුවන් මෙහෙම පුතා. අපි මේක තව කියලා අවසන් කරන්න මම මේක කතා කරපු එක මේ අපි તો මෙහෙම වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවන පොතක් තියෙනවා ඉංග්‍රීසියෙන්. හොඳට ඉංග්‍රීසි දන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයාට කියනවා මේක පරිවර්තනය කරන්න කියලා. ඒ පොත මටත් දීලා කියනවා මේක පරිවර්තනය කරන්න කියලා. හරි නේද? වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවන පොතක් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන වෛද්‍යවරයාට පරිවර්තනය කරන්න කියලා දෙනවා. හොඳට ඉංග්‍රීසි දන්නවා අය. මමත් ඉංග්‍රීසි දන්නවා. මටත් පරිවර්තනය කරන්න කියලා දෙනවා. දැන් ඔතනින් ඕගොල්ලෝ කියන්න බලන්න කවුරු පරිවර්තනය කරපු එකද නිවැරදි කියලා. ගයන් කියන්නකො බලන්න. ගයන් අහගෙන ඉඳී
ඔයා ඔව් සර්. අහගෙන නෙවෙයිද ඉතින්? ඒක පැහැදිලි නෑ සර් ඒක. මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න තේරුණේ නැද්ද? නෑ සර්. දැන් අපි හිතමු වෛද්‍ය විද්‍යාව පිළිබඳ දන්න වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දන්නවනේ. හොඳට ඉංග්‍රීසි දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් ඉන්නවා එක්කෙනෙක්. වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණ ඉංග්‍රීසියෙන් ලියවුණ පොතක් පරිවර්තනය කරන්න කියලා දෙනවා. එකක් මම කියන්නේ මමත් පරිවර්තනය කරනවා, එකක් වෛද්‍යවරයාත් පරිවර්තනය කරනවා. මම අහන්නේ නිවැරදිම වෙන්නේ කාගේ පරිවර්තනයද? වෛද්‍යවරයා පරිවර්තනය කරපු එකද? එයාත් හොඳට ඉංග්‍රීසි දන්නවා, මමත් ඉංග්‍රීසි දන්නවා. මම අහන්නේ නිවැරදි පරිවර්තනය විය හැක්කේ එයා කරන එකද මම කරන එකද? ඒ වෛද්‍යවරයා කරන එක. ආන්න මම වෛද්‍ය විද්‍යාව පිළිබඳ දන්නේ නැති හින්දා මට හිතන එක මම ලියන්නේ නේ. වෛද්‍යවරයා ලියන්නේ එහෙමද? වෛද්‍යවරයා ලියන්නේ එයා ඒ පිළිබඳ ලොකු දැනුමක් තියෙනවා. ඒ දැනුමත් එක්ක අන්න ඒ වගේ තමයි පුතා ස්වාමීන් වහන්සේලා, පෘථග්ජන ස්වාමීන් වහන්සේලා සිංහලයට පරිවර්තනය කරලා තියෙන පොත් බොහොමයක් ඕන ඔය විදිහේ වැරදි තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් අපිට මේ භාෂාවන් දෙකක් ඉගෙන ගන්නකොට දැනගන්නකොට ඕගොල්ලන්ට තවත් දුරටත් තේරෙයි පරිවර්තනය කරන එක කොයිතරම් වැරදිද කියලා. හරි? හොඳයි. දැන් එන පාඩමට he has lived in Japan for 5 years. මේක යන කියවෙන්නේ මොකද්ද පුතා? ඔහු අවුරුදු 5ක් තිස්සේ ජපානයේ ජීවත් වෙනවා. හරි නේද? බලන්න මේ වාක්‍යය. We have waited 10 minutes for a bus. We are still waiting the bus stop. We have waited 10 minutes. හරි නේද? For a bus. අපි බස් එකක් බලාපොරොත්තු වෙමින් විනාඩි 10ක් ඉන්නවා. We are still waiting the bus stop. තාමත් අපි ඉන්නේ කොහෙද? බස් නැවතුම් පළේ. හරිනේ? I have taught English for 13 years. I have taught English for 13 years. මට කියන්න බලන්න ඉරේෂා මොකද්ද මේකේ තේරුම? I have taught English for 13 years. අවුරුදු 13ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වනවා මම. උගන්වනවා හරි. උගන්වලා තියනවා නෙවෙයි උගන්වනවා. හරි නේද? I have taught English for 13 years. Sanath has played cricket for about 20 years. Sanath has played cricket for about 20 years. කියන්න බලන්න කවුද? තේරුමයි මොකක්ද මේකේ තේරුම? සනත් ක්‍රිකට් ප්ලේ කරනවා අවුරුදු 20ක පමණ ඉඳන්. නරේ අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ මේ 4 කෙනකින් කියවෙන්නේ පුතා 30 කියන එක. 30. And the for 13 years අවුරුදු 13ක් තිස්සේ. For about 20 years අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ. For 2 months මෙතන for 2 months මාස දෙකක් තිස්සේ. For 10 minutes මිනිත්තු 10ක් තිස්සේ. 30 කියන තමයි for භාවිතා කරන්නේ. Sanath has played cricket for about 20 years. අවුරුදු 20ක් තිස්සේ සනත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. සෝතන සීස් ගන්න බැරිද සර්? It has rained for a week. කියන්න බලන්න ජනක. ජනක සිග්නල් ප්‍රශ්නයක් වගේ ජනක. එනවා සර්. ජනක දැන් හරි කියන්නකෝ.
සතියක් තිස්සේ වහිමින් තියෙනවා. right. සතියක් තිස්සේ වහිමින් තියනවා කියන්න බෑ. සතියක් තිස්සේ වහිනවා. වහිමින් වහිනවා. කතාවක් තියෙන අපි ඒක ඊළඟට ඉගෙන ගන්නවා. හරි නේද? සතියක් තිස්සේ වහිනවා. වහිනවා right. සතියක් තිස්සේ වහිනවා. හරි නේද? අපි මෙන්න මේම ලියමු. ලියා ගන්න හැමෝම present perfect tense එක භාවිතා කරන විශේෂ අවස්ථා. present perfect tense එක භාවිතා කරන විශේෂ අවස්ථා. සර් ඔව් කියන්න. මේ සර් දැන් මහවි කිව්වේ මට ඇහුන්නේ present perfect tense එක භාවිතා කරන විශේෂ අවස්ථා. එහෙම ලියලා මේක ලියා ගන්නද කිව්වද සර්? නෑ නෑ මම ඒක විතරක් ලියන්න. මම ඊට පස්සේ කරන්නේ මොකද්ද කිව්වේ නෑ තාම. සර් ඔව් සර් මීට කලින් ගොඩක් වැඩ කරාද? නෑ. මෙතන ලියා ගන්නකො දැන්. perfect tense එක භාවිතා කරන විශේෂ කාලයක් තිස්සේ කරනු ලබන ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීම සඳහා present perfect tense එක භාවිතා කරයි. present perfect tense එක ආයෙත් කියන්නකෝ. කාලයක් තිස්සේ කරනු ලබන ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීම සඳහා present perfect tense එක භාවිතා කරයි. මෙහිදී එම ක්‍රියාව කරනු ලබන කාල පරිච්ඡේදය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. right පැහැදිලි නේද? මේ වාක්‍ය කිහිපය ලියමු. He has lived in Japan for 5 years. We have waited 10 minutes for bus. We are still waiting for the bus stop. I have taught English for 13 years. Sanath has played cricket for about 20 years. It has rained for a week. Clear, na?
ලියලා ඉවරද? ඉවරයි sir. sir. He has lived in Japan for 5 years. ඔහු අවුරුදු 5ක් තිස්සේ ජපානයේ ජීවත් වෙනවා. We have waited 10 minutes for bus. අපි බස් එකක් බලාපොරොත්තු වෙන විනාඩි 10ක් ඉන්නවා. We are still in the bus stop. තාමත් අපි ඉන්නේ බස් නැවතුම් පොලේ. We are still waiting in the bus stop. I have taught English for 13 years. මම අවුරුදු 13ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වනවා. Sanath has played cricket for about 20 years. අවුරුදු 13ක් තිස්සේ අවුරුදු 20ක් තිස්සේ සනත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. It has rained for a week. සතියක් තිස්සේ වහිනවා. Okay, right, this ඔයාලා මේක ලියන්න මම මේ කියන වාක්‍යය. අවුරුද්දක් තිස්සේ ඔහු ගයක් හදනවා. අවුරුද්දක් තිස්සේ ඔහු ගයක් හදනවා. कौन बता ले हुए? He has built a house for a year. Yes. He has built a house for 1 year, not for a year. He has built a house. ඔහු ගයක් හදනවා. Okay, right this. අපි මාස 4ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. සර් මොකක්ද කිව්වේ? අපි මාස 4ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. කියන්න බලන්න ඉරිෂා කොහොමද ලිව්වේ? We have learned English for 4 months. We have learnt English for 4 months.
We have learned English for 4 months. Okay, like this. ඇය අවුරුදු දෙකක් තිස්සේ පොතක් ලියනවා. शशिकला, कौन लियो पता? සර් චුට්ටක් ඉන්න ලියනවා. हाँ. සර් हो गया. සර් මේ කාලයක් 30 කියලා කියන්නේ සර් 4 වෙනකොට සීස් ගන්න බැරිද සර්? 4 භාවිතා කරන්නේ කාලයක් තිස්සේ කියන්න. since භාවිතා කරන්නේ යම් කාලයක සිට කියන්න. ඒක වැඩිපුර මම විස්තර කරනවා මේ present perfect continuous එකේදී. දැන් මතේ තියාගන්නකො මෙහෙම 4-5 years අවුරුදු 5ක් තිස්සේ 4-5 years. ඒ කියන්නේ මීට අවුරුදු 5ක් එහාට යන්න ඕනේ. මේ 21 ඒ කියන්නේ 2016. Now, 2016 සිට since 2016. Since 2016. හරිද? දරගම since yesterday ඊයේ සිට. Since last month ගිය මාසේ සිට. Since last year ගිය අවුරුද්දේ සිට. Since 2015 2015 සිට. අනේම සිට කියන්න තමයි මේක භාවිතා කරන්නේ. මේ වාක්‍ය රටාවේදී ඒක භාවිතා කරන්න පුළුවන්. දැන් තේරුණාද? හරි සර්. ඔව් සර් හරි. හරි. ඒ වගේ වාක්‍යයක් දෙන්නම් කොහොමද? since භාවිතා වෙන්නේ කුන්නේ. ශිකලා හරියන කියන්න. She wrote a book for 2 years. No. Present perfect tense එකෙන් ලියවෙන්න ඕන. For 2 years හරි. Sorry sir. She written a book for. she written විතරද? තව වචනයක් අඩුයි. present perfect tense එකේදී කොහොමද මානේ present perfect tense එක?
subject have has past participle මොකක්ද අඩුව උතන She has written a book for 2 years. right පැහැදිලිද නැද්ද සුසිකලා තේරුණාද නැද්ද Sir, තේරුණාද නැද්ද තේරුණා sir. Sir ලියලා හරි sir කියද්දි වැරදුනේ. ඒක හොඳයි කොහමද he had no she has written a book for 2 years හරි නේද මම ලියන්න අචල ඊයේ සිට මේ කමීසේ අඳිනවා අචල ඊයේ ඉඳලා මේ කමීසේ අඳිනවා ඊයේ සිට since yesterday ඊයේ සිට since since yesterday ඊයේ සිට අඳිනවා where Ishini Achala has worn this shirt since yesterday. Achala has worn this shirt since yesterday ඊයේ සිට where worn since කිව්වේ සිට since yesterday ඊයේ සිට හරි නේද since yesterday ඊයේ සිට පැහැදිලි නේද උත්තර කරලා ලියමු write this another මේනකා පැය 8ක් තිස්සේ නිදාගෙන ඉන්නවා මේනකා පැය 8ක් තිස්සේ නිදාගෙන ඉන්නවා Takshila, how did you write? Menaka has slept for 8 hours. Menaka has slept. S-L-E-P-T. Menaka has slept for 8 hours. Okay. Write this also. ඇය සතියක් තිස්සේ සෙම්ප්‍රතික්ෂාවෙන් පෙළෙනවා. ඇය සතියක් තිස්සේ සෙම්ප්‍රතික්ෂාවෙන් පෙළෙනවා. suffer පෙළෙනවා
called same pratikshav. Kavya. Sir, Finish. sir චුට්ටක් ඉන්න. ලියලා කියන්න. sir. Sir, Yes. she has Hmm. suffered cold for 1 week. He has suffered වෙන්න ඕනේ නේද? Sir. S U She double has F E R. She Suffered. has cold for 1 week. Suffered from calendar ना सिम प्रतीक्षाවෙන්. He has or he or she මොකද කිව්වේ? again. She has නේ. She has suffered from cold for 1 week. For 1 week. හරිද? අනිත් අය for a week කියන්න බැයිද sir? පැහැදිලි නෑ. For a week කියන්න බැයිද sir? For a week. හරි හරි. It's okay. You can say like this. Okay, like this. මම ඔයාව දිගු කාලයක් තිස්සේ දන්නවා. මම ඔයාව දිගු කාලයක් තිස්සේ දන්නවා. සර් දිගු කාලයකට කියන්නේ කොහොමද? දිගු කාලයක් තිස්සේ for a long time. For a long time.
දන්නවා කියන වචනේ මොකක්ද? no k no w no. right. සරු කොමල් ලිවේ I have known you for a long time. I have known you for a long time. I have known you for a long time. හරිනේද අනිත් අය? I have known you for a long time. I have known for a long time you. No. I have known you. කාලේ එන්න ඕන අන්තිමට. සර් මේනක පැයට තිස්සේ නිදාගෙන ඉන්නවා කියනවා. ඔව්. ආයි පොඩ්ඩයි ඒක කියන්නකෝ සර්. Menaka has slept for 8 hours. Menaka has slept for 8 hours. Okay. හරිනේද? Okay, write this. අපි ගිය අවුරුද්දේ සිට මෙහි නැවතී සිටිනවා. අපි ගිය අවුරුද්දේ සිට මෙහි නැවතී සිටිනවා. Stay නැවතී සිටිනවා. Swarnamali, how did you write? තාම ලියනවා සර්. Ah. We have stayed here for last year. නැවත කියන්න පුතා. We have stayed here Ah. for last year. ගිය අවුරුද්දේ සිට කියනකොට භාවිතා කරන වචනේ since since for භාවිතා කරන්නේ යම් කාලයක් තිස්සේ කියන්නේ. හරි සර්. හරි? Have stayed here since last year. Since last year. We have stayed stayed huh? stayed. හරි සර්. right. පැහැදිලිද? හොඳයි. දැන් කියමු බලන්න ඔය වගේ වාක්‍ය කිහිපයක් ඉක්මනින් තව කොටසකට යන්න. This is your chance. You can make sentences now. Come on. කාලයක් තිස්සේ ඔයාලා කරනවා කියන්නේ.
And you can say Sir, what I have played. They have learned for 2 years. that's right, that's right, I have played cricket for 10 years. that's right. Thomas, We have waited to start the schools for a long time. Yes. We have played cricket with my friends for a long time. That's right. I have watched drama for 50 years. Uh, I have found my last year diary for a week. that's right. පාඩම් පැහැදිලි නේද? බලන්න තව කොටසක් present perfect tense එකේ මේ just කියන වචනේ භාවිතා වෙන විදිහ. මොන වචනද? just in present perfect tense. බලන්න. He has just gone now. just කියන එක present perfect tense එකේ භාවිතා කරන්නේ he has just gone now. හරිනේ? ඒතකොට just කියන එක simple present perfect tense එකේදී භාවිතා කරන්නේ මේ දැනුයි කියන. දැනුයි. මේක he has just gone now. ඔහු දැනුයි එළියට ගිහිල්ලා කියලා කියන්න බෑනේ. ඔහු දැනුයි එළියට ගිහිල්ලා කියන්න බෑ. දැන් gone තමයි තියෙන්නේ. හරිනේ? ඒක මෙතන ඉන්නත් බෑනේ. ඒ නිසා ඔහු දැනුයි එළියට ගියේ. අනේ අර පරිවර්තනය අර විදිහට ගන්න නැතුව ගන්න simple past tense එකේ පරිවර්තනය. එතකොට අදහස් එහෙම වෙනවා ඈ. He has just gone out. ඔහු දැනුයි එළියට ගියේ. එහෙනම් මේක මට කියන්න I have just come. තේරුණේ මොකක්ද මේකේ තේරුම? I have just come. දැනුයි ආවේ. right. මම දැනුයි ආවේ. I have just come. He has just called me. He has just called me. Ruvani? He had just called me. What's the meaning? ඔහු දැනුයි මට කෝල් කරේ. ඔහු දැනුයි මට call කරේ. I have just finished my work. I have just finished my work. Parame, what's the meaning? මම දැනුයි මගේ වැඩ ටික ඉවර කරේ. මම දැනුයි මගේ වැඩ ඉවර කළේ. Right. Just in present perfect tense क्या लेरा මේ වාක්‍ය ටික ලියන්න. ලියලා ඒ සිංහල තේරුම ලියා ගන්න.
Hari sir. right හැමෝම හරිද තව ලීනා ඉන්නව නම් කියන්න he has just gone out ඔහු දැනුයි එළියට ගියේ අන්න ඒ අර්ථය ගන්න තවර word to word පරිවර්තන වලට යන්න එපා I have just come මම දැනුයි ආවේ I have just come he has just called me ඔහු දැනුයි මට කෝල් කළේ he has just called me I have just finished my work මම දැනුයි මගේ වැඩ අවසන් කළේ මගේ රයිදීස් මේක ලියන්නලා ඔහු දැනුයි මාව දැක්කේ ඔහු දැනුයි මාව දැක්කේ ඉතින් කොහොමද ලිව්වේ සයිඩ් කොහොමද ලිව්වේ He has just seen me. he has just seen me he has just seen me okay like this මම දැනුයි ඔවුන්ට දැනුම් දුන්නේ මම දැනුයි ඔවුන්ට දැනුම් දුන්නේ මොකද සර් මම දැනුයි ඔවුන්ට දැනුම් දුන්නේ Sir, දැනුම් දෙනවට කියන්න. inform 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 yes Sriyani I have just informed them. I have just informed them I have just informed them Sir, yeah. I have just informed to them your. No, amen. Informed. inform ed no informed them. Verb system එකත් එක object pronouns එකක් එනවා නම් to භාවිතා කරන්න ඕනේ නෑ කියලා මම කියලා තියෙනවා. හරි? මම තියාගන්න.
මොකද this ඔවුන් දැනුයි එළියට ආවේ. මොකක්ද සර්? ඔවුන් දැනුයි එළියට ආවේ. නිෂ්කලා ඔවුන් දැනුයි එළියට ආවේ. තාරකා කොහමද ලිව්වේ? මොකද පුතා? සහනද දැන් කියන්න. they have just gone out. එළියට ආවේ. එළියට ගියේ නෙවෙයි. එළියට ගියේ තමයි අත ලියවලා තියෙන්නේ. එළියට ආවේ. එනවන් කියන වචනේ මොකද්ද? They have just come out. Alright. They have just come out. They have just come out. පැහැදිලිද පාඩම? හැමෝටම අපිට මේ ටෙන්ස් එකේ තවත් විශේෂ අවස්ථා කීපයක් ඉගෙන ගන්න තියෙනවා. ඊයේ පන්තියේ කරන්න බැරි වුණා. ඔයාලට කවද්ද වෙන අමතර දවසක් කළ හැකි දවස් බ්‍රහස්පතින්දා පුළුවන්ද බදාදා ක්ලාස් එක කරලා බ්‍රහස්පතින්දා? පුළුවන් සර්. වැඩි කෙනෙක් ඉන්නවා නම් කියන්න බ්‍රහස්පතින්දා. හරි. එහෙනම් ලබන සතියේ බදාදායි බ්‍රහස්පතින්දා දෙකේම ක්ලාස් එක තියෙනවා. හරි නේද? නැවටි හොඳට කරන්න වැඩි කරන්න අපි එතකොට බදාදා ගොසිප් එක බලමු බදාදා. දැන් මේ ටෙන්ස් එක අවසන් ලයිලා ටෙන්ස් එකට යනකොට තව වැඩ ටිකක් ආපහු වෙනවා. එනිසා මේක දැන් අවසන් කරලා තියෙන්න ඕන. අපි නම් ගොසිප් එක බලමු බදාදා බ්‍රහස්පතින්දා political speech එක බලමු. හරි නේද? It's okay. Then everything is okay for today. Okay, join with me on Wednesday. Right. Goodbye. Good night. Goodbye, sir. Good night. Thank you. Thank you. Good night, sir. Goodbye, Good sir. night. Good night, sir. Thank you, sir. Sir, Oh, Madhushani. sir, අර මේ a politician at the meeting කියලා sir මේකක් දීලා තිබ්බේ. Oh. sir ඒක මට sir කියලා දෙන්නකෝ sir ඒක මම එදා ආවේ නෑ sir. ඒ කියන්නේ ඒක මොනවද දැනගන්න ඕනේ ඔක්කොම ටිකද? ඒක ලියාගත්තද ඔයා? ඔව් sir ඒක ලියාගත්තා sir ඒක එච්චර පැහැදිලි නෑ sir. මොකක්ද sir කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ මම දැන් ඔය දීලා තියෙන්නේ ඉන්න පොඩ්ඩක් මයික් ගද්දි a politician at a meeting. එහෙම නේද? දේශපාල විශේෂකලා Sir. කටින්නවද? ඉන්නවා sir. මදුෂානේ ඔව් sir. ඔව් මෙතන මෙහෙම a politician at a meeting
රැස්වීමක දේශපාලනඥයෙක්. ඒ කියන්නේ රැස්වීමක දේශපාලනඥයෙක් කතා කරනවා. දැන් දේශපාලනඥයෝ සාමාන්‍යයෙන් දේශපාලන වේදිකාවට ඇවිල්ලා කියන දේවල් කියනකොට ඔයගොල්ලෝ අහලා ඇති නවන තරම්. ඒගොල්ලෝ කියන මෙන්න මේ වගේ දේවල්. එකක් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් කියනවා. එහෙනම් කරන්න බලාපොරොත්තු වෙන දේවල් අපිට දේශපාලන කතාවේදී එකතු කරන්න පුළුවන්. කරන්න බලාපොරොත්තු වෙන දේවල් කියන්නේ මොන ටෙන්ස් එකෙන්ද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ. නෑ I wish නැත්නම් I hope කියලා අපි කියන්නේ. I hope to build a house. I hope to build a library in school. right අනේ විදිහට කරන්න බලාපොරොත්තු වෙන දේවල්. ආයෙ තව කියනවා අනිවාර්යයෙන්ම නිශ්චිත වශයෙන්ම කරන දේවල්. නැත්නම් කරන්න සැලසුම් කරලා තියෙන දේවල්. ඒවා කියන්නේ මොන ටෙන්ස් එකෙන්ද? අනාගතයේදී නිශ්චිත වශයෙන්ම කරනු ලබන ක්‍රියාවන් ගැන ප්‍රකාශ නිශ්චිත වශයෙන්ම කරනු ලබන හෝ කරන්නට සැලසුම් කරලා තියෙන ක්‍රියාවන් ගැන ප්‍රකාශ කිරීම සඳහා ටෙන්ස් දෙකක් භාවිතා කරා. මොනවාද? simple present tense එකත් present continuous tense එකත් මතක ඇති ඈ. එහෙනම් අනාගතයේදී නිශ්චිත වශයෙන්ම කරන්න සැලසුම් කරලා තියෙන ක්‍රියාවන් ගැන අපේ දේශපාලන කතාවේදී ඉදිරි කරන්න පුළුවන්. හරි නේද? ඊට අමතරව මොනවද කියන්නේ? කරලා තියෙන දේවල්. කරලා තියෙන දේවල් ගැන කියන්න භාවිතා කරන tense මොකද්ද? present perfect tense. අන්න එතනින් මේ හරිය තියෙන්නේ කරලා තියෙන දේවල් පමණයි. dear brother ආදරණීය සහෝදරවරුනි. I think මම දන්නවා. sorry I think මම හිතනවා. you know ඔයා දන්නවා. I have come to this election also. have come ඇවිල්ලා ඉන්නවා. මම මේ මැතිවරණයත් ඇවිල්ලා ඉන්නේ. I have come to this election also. I have never forgotten. I have never forgotten. You have supported me at the last election too. I have never forgotten. මට කවදාවත් අමතක වෙලා නැහැ. You have supported. Have supported. උදව් කරලා තියෙනවා. සහයෝගය දක්වලා තියෙනවා. ඔයාලා මට සහයෝගය දක්වලා තියෙනවා. At the last elections. පහුගිය මැතිවරණ වෙලත්. And you have supported me at the last election too. පහුගිය මැතිවරණ වෙලත් මට උදව් කරලා තියෙනවා. So, ඉතින් I also have done many things. මමත් I also මමත් have done කරලා තියෙනවා many things බොහෝ දේවල් for you and for the country. ඔයාට සහ රටට. ඔයාලට සහ රටට. I have walked. මම ඇවිදලා තියෙනවා. have walked ඇවිදලා තියෙනවා. I have walked ඇවිදලා තියෙනවා. Every nook and corner of the country. රටේ අස්සක් මුල්ලක් නැහැ. Every nook and corner of the country මොකද්ද? රටේ අස්සක් මුල්ලක් නැහැ. I have walked every nook and corner of the country to find out people's burning problems. Find out. සොයා දැනගන්නට. සොයා දැනගන්නට people's burning problems. මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න burning problems. So, I am happy to say, මට කියන්න සතුටුයි. I am happy to say, our masses don't suffer like us. Our masses, අපේ මහජනතාව don't suffer. දුක් විඳින්නේ නැහැ like us අපි වගේ. They have everything. ඔවුන්ට තියෙනවා හැම දෙයක්ම. I have given everything. මම දීලා තියෙනවා හැම දෙයක්ම. My dear friends, as a politician, දේශපාලනඥයෙක් හැටියට I have sacrificed my life on your behalf. I have sacrificed my life. මම මගේ ජීවිතය කැප කරලා තියෙනවා. sacrifice කරන කැප කරලා තියෙනවා. On your behalf. ඔයාලා වෙනුවෙන්. I have seen your problems. මම දැකලා තියෙනවා ඔයාලගේ ප්‍රශ්න. And I have felt them. මට ඒවා දැනෙලා තියෙනවා. So, ඉතින් that's why I go abroad once a month. ආන්න ඒකයි මම මාසයකට වතාවක් පිටරට යන්නේ. Think a bit. පොඩක් හිතන්න.
We have repaired every road in Sri Lanka. අපි ශ්‍රී ලංකාවේ හැම පාරක්ම repair කරලා තියෙනවා. We have repaired every road in Sri Lanka except one. එකක් හැර. That is our road to my palace. That is our road. ඒ තමයි අපේ පාර to my palace මගේ මාලිගාවට යන. Not only that, ඒ විතරක් නෙවෙයි my dear friends මගේ මිත්‍රවරුනි, we have given subsidies of fertilizer for farmers. We have given විදීලා තියෙනවා subsidies of fertilizer පොහොර සාන ආධාරය for farmers ගොවීන්ට. As well as my dear brethren, ඒ වගේ මගේ ආදරණීය සහෝදරවරුනි, කතාව අවසන් නැහැ. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේකදී එතෙන් සිට ඔයාලා හිතලා ලියන්න ඕන. එච්චරයි. එතෙන් සිට. තව මොනවද තියෙන්නේ? කරලා තියෙන දේවල් ලියන්න. කරන්න බලාපොරොත්තු වෙන ලෝකේ සඳහන් කරලා නැහැ ඒවා ලියන්න. අන්නේ අනිවාර්යයෙන්ම කරන ඒවා ලියන්න. පැහැදිලිද? කරලා තියෙන්න ඕනේ නැහැ. කරලා තියනවා කියලා බොරු ලියන්න. මන්දුෂානි පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. සසිකලා ඔව් සර් දැන් ඒක ලියනකොට සර් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉස්සල්ලාම එහෙමම කියන්නේ නැතුව මොකක් හරි මේ හේතුවක් දක්වන්නත් ඕනද? ඒ කියන්නේ සර් මට දැන් මෙහෙම පේනවා මේ වගේ ඒ කියන්නේ එහෙම මේ ඔව් දැන් මෙහෙම හිතමුකෝ. අපි හිතමු මේ අපි හිතමු මේ ඉස්කෝලේට මේ විඩාපිටියක් නැහැ කියලා. ඒක කියන්න පුළුවන් මම මේ පාසලට ඇවිල්ලා තියෙනවා. I have come to this school early. I have seen that there isn't a playground in this school. I hope to give a playground. අනේ විදියට. අර වටපිටාවත් එක්ක කියලා හේතු කියලා. නැත්නම් එකින් එක මේවා දෙනවා මේවා දෙනවා මේ කතාවක් ලස්සනක් නෑ. එකක් මේ අනිත් එක උඩ ටක් ගාලා ඉවර කියන දේවල් නැතිව. හරි නේද? ඒ වගේ වටපිටාවේ යන්න. අපිට පුස්තකාලයක් නැත්නම් විදුහල්පතිතුමා මට කතා කරලා තියෙනවා පුස්තකාලය ගැන. මේ පාසලට එක අඩුවක්. ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා සියලු පහසුකම් සහිතව පුස්තකාලයක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි නේද? ආන්නේ විදිහට. අර වටපිටාවක් එක්ක හදන්න. සසිකලා ඔව් සර්. හරිද? පැහැදිලිද? ඔව් සර්. මනුෂ්‍යානි ඔව් සර් දැන් පැහැදිලි සර්.